සබ්බ පාපස්ස අකුරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පඤ්ඤෝදප්පනං ඒතං බුද්ධාන සාසනං. භාවනාව කියන්නේ මොකක්ද? ඒ භාවනාවේ ප්‍රභේද සහ මූලික වශයෙන් භාවනාවට අපි යොමු වෙන්නේ කවර ආකාරයෙන්ද කියන මේ කාරණා. එතකොට මුලින්ම අපට අදහසක් තියෙන්න ඕන යම්කිසි භාවනා කරන කෙනෙකුට භාවනාව කියන්නේ මොකක්ද? ඒකෙදි අපිට කරන්න තියෙන්නේ මොනවද කියන එක ගැන පැහැදිලි අදහසක් තියෙන්න ඕන. දැන් අපි අද හුඟක් වෙලාවට දකිනවා භාවනාව පිළිබඳව විවිධ දුර්මත සමාජගත වෙලා තියෙනවා. ඒ කියන්නේ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන් නම් ඒක භාවනාවේ දියුණුවක් හැටියට. එහෙම නැත්නම් සමහර කෙනෙකුට වාඩි වෙලා ඉන්න බැරි නම් ඒක භාවනා කරන්න ලොකුම බාධකයක් හැටියට. එතකොට පරයන්කේ ගොතාගෙන වාඩි වෙලා ඉන්න බැරි කෙනාට භාවනා කරන්න බෑ වගේ අදහසක් තියෙනවා. ඊළඟට සිත එකඟ වෙන්නේ නැත්නම් ඒ පුද්ගලයාට භාවනා කරන්න බෑ. චිත්ත ඒකාග්‍රතාවය තමයි භාවනාවේ ප්‍රධානම කාර්යය හැටියට හුඟක් දෙනා හිතාගෙන ඉන්නවා. ඊළඟට භාවනා කරද්දී මොකක්වත්ම නොදැනි කිසිම දෙයක් නොදැනි බොහෝ වේලාවක් පවතින්න පුළුවන් නම් ඒක භාවනාවේ ලොකු දියුණුවක් හැටියට සමහරු හඟිනවා. ඊළඟට ආලෝක පෙනෙන ඒවා, පාවෙනවා වගේ දැනෙන ඒවා ආදී විවිධ සංඥා, එහෙම නැත්නම් විවිධ මනෝභාවයන් අත්දැකීම භාවනාවේ බොහොම විශේෂ දියුණුවක් හැටියට ඇතම් කෙනෙක් හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ වගේ හරියට වැරදි අදහස් සමාජගත වෙලා තියෙනවා. ඊළඟට තව සමහරු කතා කරනවා භාවනාව ඕන නැහැ, බණ අහලා විතරක් නිවන් දකින්න පුළුවන්. එතකොට ඒ බඳු ප්‍රකාශන වලින් පැහැදිලිව තේරෙන්නේ භාවනාව කියන්නේ මොකක්ද කියලාවත් අදහසක් නැති බව. අපි මේට ඉහත ධර්ම සාකච්ඡාවකදී සාකච්ඡා කළා. විමුක්තායතන සූත්‍රයේ නිවන් දැකීම සඳහා උපකාරක වෙන අවස්ථා පහක් පිළිබඳව එතන ධර්ම ශ්‍රවණයත් එක අවස්ථාවක් හැටියට දක්වන්නේ. ඒතකොට ධර්ම ශ්‍රවණය තුළ හැබෑවටම භාවනාව සිද්ධ වෙන නිසායි ධර්ම ශ්‍රවණය නිවන් දකින්න විමුක්තායතනයක් වෙන්නේ. ඉතින් ඒව හරියට හඳුනා නොගන්න බොහෝ දෙනා භාවනා කරන්න ඕනේ නැහැ, බණ අහලා විතරක් නිවන් දකින්න පුළුවන් වගේ වැරදි ආකල්ප, වැරදි දෘෂ්ටි සමාජගත කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මේ බඳු පටලැවිලි බොහොමයක් තියෙන නිසා අපි භාවනාවට ආධුනිකයෙක් වුණත් ඒ වගේම භාවනාව පිළිබඳව යම් ප්‍රමාණයක ප්‍රවීණත්වයක් ලබලා තිබුණා වුණත් අපි හැම කෙනාම නැවත නැවත විමසා බැලිය යුතුයි. ඇත්තටම භාවනාව කියන්නේ මොකක්ද? ඒකෙදි කෙරෙන්න ඕන මොකක්ද? අපි භාවනා කළ යුත්තේ කවර පරමාර්ථයකින්ද කියන මේ කාරණා පිළිබඳව. එතකොට මුලින්ම අපි පැහැදිලි කරගන්න ඕන භාවනාව කියන්නේ මොකක්ද? භාවනා කියලා කියන්නේ pāli වචනයක්. එතකොට භාවේති කියන ක්‍රියාපදෙන් තමයි භාවනා කියන නාමය සැකසෙන්නේ. එතකොට භාවේති කියලා කියන්නේ වඩවයි කියන අදහස. එතකොට භාවනා කියන්නේ වඩවනවා, වැඩිම. කුමක්ද වඩන්නේ? සිත සහ සිතේ ඇති ගුණාංග, චිත්ත චෛතසික ධර්ම දියුණු කිරීම. එතකොට එතනදී ඒකාග්‍රතාවයේ මූලික කොටගෙන කරන මානසික පුහුණුව සමත භාවනා හැටියට හඳුන්වනවා. ප්‍රඥාව මූලික කොටගෙන කරන පුහුණුව විදර්ශනා භාවනාව හැටියට හඳුන්වනවා. එතකොට මේ දෙකම සඳහා අපට සිහිය අත්‍යවශ්‍යයි. ඒ නිසා සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් දෙකම පොදුවේ හඳුන්වනවා සතිපට්ඨාන භාවනා හැටියට.
ඒ වගේම ඒවා අපට කුසල භාවනා හැටියට හඳුන්වන්නත් පුළුවන්. මොකද ඒ සියල්ලකගෙන්ම අපේක්ෂා කරන්නේ කුසලයේ දියුණු කිරීමයි. එතකොට අකුසල සමාපත්තිය පිළිබඳව අපි වෙනම කතා කරනවා. එහිදී අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අකුසලය පුහුණු කිරීම, අකුසලයේ වැඩි දියුණු කිරීම, අකුසලයට සමවැදීම අපි අතින් සිද්ධ වෙනවා. ඒක තමයි අකුසල භාවනාව සහ අකුසල සමාපත්තිය හැටියට හඳුන්වන්නේ. අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාව සඳහා මිනිස්සෙක් හැටියට අපේ මානසික ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා අපට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ කුසල භාවනාවයි. ඒ කුසල භාවනා සියල්ලක්ම පොදුවේ හඳුන්වනවා සතිපට්ඨාන භාවනා කියලා. ඒතර සතිපට්ඨාන භාවනා කිව්වහම සමත භාවනාවත් ඒකට ඇතුළත්, විදර්ශනා භාවනාවත් ඒකට ඇතුළත්. මොකද සමත භාවනාව කරන්නත් බෑ සිහියෙන් තොරව, විදර්ශනා භාවනාව කරන්නත් බෑ සිහියෙන් තොරව. ඒ නිසා සමත විපස්සනා හැටියට වෙන සියලුම භාවනා සතිපට්ඨාන භාවනා හැටියට පොදුවේ හඳුන්වනවා. එතකොට භාවනාවේදී කෙරෙන ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි අකුසලය දුරු කිරීම. එහෙම නැත්නම් මනසේ ජනිත වෙන දුර්වලකම්, දුර්වල මනෝභාවය, දුර්ගුණ මේ කවර නමකින් හැඳින්වුවත් කමක් නැහැ. මේ මනසේ පහළ වෙන, මතුවෙන යම් දුර්වලකම් හඳුනාගෙන ඒවා දුරු කිරීම භාවනාවේ ප්‍රධාන කාර්යය. ඊළඟට දෙවැනි කාර්යය තමයි මානසික ගුණාංග හඳුනාගෙන දියුණු කිරීම. එතකොට මේ ගුණාංග ඇති වෙන්නේ කොහොමද? ඒවැ හේතු මොනවද කියලා හඳුනාගත්තොත් තමයි අපිට ඒ ගුණාංග දියුණු කරන්නට පුළුවන්. දැන් සමත භාවනාවේදී ඔය කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. අකුසලය දුරු කිරීම සහ කුසලය වර්ධනය කිරීම. විදර්ශනාවේදී ওই දෙකත් කරනවා. ඊට අමතරව තුන්වෙනි කාර්යයකුත් විදර්ශනාවේදී කරනවා. කුමක්ද? ලෝක ධර්මතාවයන්ගේ යථා ස්වභාවය නුවණින් වටහා ගැනීම. එතකොට ලෝක ධර්මතාවල ස්වභාවය වටහාගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම විදර්ශනාවේදී කෙරෙන ප්‍රධාන කාර්යයක් වෙනවා. එතකොට මෙන්න මේ කාරණා තුන හරියට කෙරෙනවා නම් තමයි එතන භාවනාවක් කරන්නේ. ওই කාරණා තුනම හෝ ඔයින් එකක් හෝ කරනවා නම් ඒ කරන වැඩපිළිවෙල තමයි අපි භාවනා කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් සිත වැඩිම, සිත පුහුණු කිරීම, සිත සංවර්ධනය කිරීම කියන පොදු අදහසින් අපි අදහස් කරන්නේ. එහෙම නැත්නම් ධර්මයේ අදහස් කරලා තියෙන්නේ ඒ විදිහටයි. එතකොට යම් කෙනෙක් භාවනා කළ යුත්තේ කුමක් සඳහාද? ඉතින් අද හුඟක් දෙනා එක එක අදහස් පෙරදරි කරගෙන භාවනා කරනවා. හුඟක් දෙනෙකුට අවශ්‍යතාවය තියෙන්නේ මේ පවතින පීඩාවන්ගෙන් තරමක් නිදහස් වෙන්න, ඒ පීඩා යටපත් කරගෙන සුවසේ ජීවත් වීම සඳහා භාවනාව අපට උපකාර වෙනවායි කියන එක. ඉතින් එහෙම හිතීම වැරදි කියලා අපිට කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් එහෙම හිතලා භාවනාවට යොමු වෙන කෙනා භාවනාවේ ගැඹුරට යයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම යම් හැකියාවන් වර්ධනය කරගන්න, දැන් සමහර තරුණ අය එහෙම යම් විශේෂ කුසලතාවයන් දියුණු කරගන්න, විශේෂ හැකියාවන් ඇති කරගන්න භාවනාව සුදුසුයි කියලා හිතාගෙන එහෙම යොමු වෙනවා. ඉතින් ඒකත් එකපාරටම වැරදි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නමුත් එහෙම කරන කෙනා මග වරද්දා ගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඊළඟට තමන් කරන අධ්‍යයන කටයුතු වලට, ව්‍යාපාර කටයුතු වලට යම්කිසි සහනයක් සැලසීම සඳහා සමහරු භාවනාවට යොමු වෙනවා. ගෙදර දොරේ තියෙන ප්‍රශ්න, ගැටලු, පීඩා වලින් තරමක් නිදහස් වෙන්නට භාවනාවට යොමු වෙනවා. මෙහෙම විවිධ අරමුණු වලින් ඇතැම් අය භාවනාවට යොමු වෙනවා. ඔය අතර යම්කිසි කෙනෙක් අපේ සිතේ තියෙන දුර්වලකම් දුරු කරගන්න, ගුණ දියුණු කරගන්න, ලෝක ධර්මතා අවබෝධ කරගන්න කියන මේ භාවනාවේ ප්‍රධාන පරමාර්ථය හරියට තේරුම් අරගෙන භාවනාවට යොමු වෙනවා නම් තමයි ඒ තනත්තාට හරියට निराවුල්ව, නිවැරදිව භාවනාව સિદ્ધ කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම කරගෙන යන්නට නම් අර භාවනාවේ මූලික අර්ථය හරියට දැනගෙන තියෙන්නට ඕන. ඒ භාවනාවේ අර්ථය තමයි සිත වැඩිම, සිත පුහුණු කිරීම. සිත පුහුණු කිරීමේදී අපිට වැඩ තුනක් කරන්න තියෙනවා. දුර්වලකම් දුරු කිරීම, ගුණ දියුණු කිරීම සහ
ලෝක ධර්මතාවයන්හි යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. එතකොට මේ කටයුතු ටික මූලික වශයෙන් කෙරෙනවා නම් තමයි ඒ තනත්තා හැබෑවට භාවනා කරනවා කියලා කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඔය සියලු කටයුතු කරන්නට සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ හැම භාවනාවක්ම සතිපට්ඨාන භාවනා කියන පොදු නමින් හඳුන්වනවා. ඇයි ඒවා පවත්වාගෙන යන්නට නම් අපට සිහිය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට සිහිය පමණක් පවත්වා ගත්තයි කියලා භාවනාව දියුණු කරන්නටත් බෑ. තවත් කාරණා දෙකක් හැම විටම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කිව්වේ සිහිය තියෙන්නට ඕන. සම්පජානෝ කියලා කිව්වේ නුවණ තියෙන්නට ඕන. ආතාපි කියලා කිව්වේ කෙලස් දුරු කිරීමේ වීරිය තියෙනවා. අවශේෂ වීරියක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. රැකී ආරක්ෂා කිරීමේ වීරිය, සම්පත් ඒක රාශී කිරීමේ වීරිය, ඒවත් වීරිය තමයි. එතකොට අකුසල් කරනකොටත් වීරිය මතුවෙනවා. මෙතන කියන්නේ ආතාපි කියලා කියන්නේ කෙලස් දුරු කිරීමේ වීරිය. කුසල් අවදි කිරීමේ වීරිය අපට එතනදී තියෙන්නට ඕන. එතකොට මෙන්න මේ කියන ගුණාංග තුන අවම වශයෙන් අපි තුල වර්ධනය කරගන්නට පුළුවන් නම් තමයි ඒ තනත්තාට යම්කිසි කුසල භාවනාවක් දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපිට අපි දැන් ඉන්න මානසික තත්ත්වය මොකක්ද, අපේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ මොනවද කියලා හරියට තේරුම් ගන්නට සිහිය තියෙන්නට ඕන. සිහියෙන් කරන්නේ අරමුණ හඳුනා ගැනීම සහ ඒ අරමුණට ප්‍රතිචාර දක්වන මනෝභාවය નિවරදිව හඳුනා ගැනීම. එතකොට අපේ ඉන්ද්‍රියට අරමුණු වෙන කාරණේ දකින්නත් ඕනේ. ඒ අරමුණු වෙනකොට අපේ සිතට මොකද වෙන්නේ කියන එක දකින්නත් ඕනේ. ඒ දෙපැත්තම දකින්නට. එතකොට අපිට යමක් අරමුණු වෙන්නේ ඇහැට නම් ඒ ඇහැට අරමුණු වෙන රූපය ගැන යම් අදහසක් තියෙන්නත් ඕන. ඒ ගැන ඇති වෙන මනෝභාවය ගැන අදහසක් අපිට තියෙන්නත් ඕන. මේ දෙකම ගැන අවධානය යොමු වෙන්නට ඕන බොහොම තීක්ෂණ විදිහට. අපිට ශබ්දයක් නම් ඇහෙන්නේ ඒ ඇහෙන ශබ්දය ගැන අවධානය තියෙන්නත් ඕන. ඒ පිළිබඳව අපේ සිත වැඩ කරන ආකාරය පිළිබඳව අවධානය තියෙන්නත් ඕන. අපට රසයක් නම් දැනෙන්නේ, ආග්‍රහණයක් නම් දැනෙන්නේ, ඒ ගැනත් අවධානය තියෙන්න ඕන. ඇති වෙන මනෝභාවය ගැන අවධානය තියෙන්න ඕන. අපට කයට යමක් දැනෙනවා නම් ඒ දැනෙන කායික අරමුණ පිළිබඳව, එහෙම නැත්නම් කයට යම්කිසි ස්පර්ශයක් දැනෙනවා නම් තද ගතියක් හෝ මෘදු ගතියක් හෝ සීත උෂ්ණ ගතියක් හෝ එහෙම නැත්නම් තෙපුල් දෙන තල්ලු වෙන පිම්බෙන ගතියක් හෝ ඒ කවර හෝ සංවේදනාවක් කයට දැනෙනවා නම් ඒ දැනෙන සංවේදනය පිළිබඳව අපට අවධානය තියෙන්නට ඕන. ඒ වගේම එහිදී ඇති වෙන මනෝභාවය ගැන අවධානය තියෙන්න ඕන. මේ විදිහට අපට සම්පූර්ණම මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මන පිළිබඳව අපට පැහැදිලිව අපේ අවධානය යොමු වෙන්නට ඕන. ඒ අරමුණු හමු වෙද්දී සිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන අවධානය තියෙනවා. ඒතකොට මේ දෙකම ගැන අවධානය තිබුණොත් තමයි අපිට එතනදී අකුසලයක් මතුවෙනවද කුසලයක් මතුවෙනවද එතන සිද්ධ වෙන හේතුඵල ක්‍රියාවලිය කුමක්ද කියලා පැහැදිලිව වටහා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඔය කාරණා දෙක ගැන පූර්ණ අවධානය යොමු කර ගැනීම තමයි සතිපට්ඨානයයි කියලා කියන්නේ. එතකොට පූර්ණ අවධානය යොමු කරනවා කියලා එකෙන් අදහස් කරන්නේ කලින් ඒ සම්බන්ධව ගත්තු ආකල්පවල එල්බ ගන්නේ නැතිව, ඒ වගේම పూర్ව උපාදානවල හිර වෙන්නේ නැතිව, අනාගත උපකල්පනත් එක්කලා පැටලෙන්නේ නැතිව, හැඟීම්බර වෙන්නේ නැතිව නිදහස් මනසින් ඒ අරමුණ දිහා බලන්නට පුළුවන් වෙන්න ඕන. තමන්ගේ සිත දිහා බලන්නත් පුළුවන් වෙන්න ඕන. එතකොට අරමුණයි සිතයි දෙකම ක්‍රියාත්මක වෙන ආකාරය ගැන හරියටම පිටින් කෙනෙක් බලා ඉන්නවා වගේ බලන් ඉන්නට පුළුවන් ගුණයක් අපේ සිතේ පවතිනවා. ඒක තමයි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට ඒ ගුණය අපි හැකිතාක් දියුණු කරගන්නට ඕන. ඊට පස්සේ අපිට එහෙම අවධානය යොමු කරගත්තාම එතන සිද්ධ වෙන හේතුඵල ක්‍රියාවලිය පැහැදිලිව වැටහෙන්නට ගන්නවා. ඒ නාම රූප ධර්මවල සිද්ධ වෙන ත්‍රිලක්ෂණ ධර්ම, ඒ කියන්නේ අනිත්‍ය වහ බිදී යන ආකාරය, ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව. ඒ නිසා මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් මම කියලා කෙනෙක් නැහැ කියන අනාත්ම ලක්ෂණය. එතකොට හටගත් නාම රූප ධර්ම බිදි බිදී යනකොට ඒවාෙහි දුක්ඛ ලක්ෂණය.
පැහැදිලිව අපිට දැනෙන්නේ අපිට ප්‍රඥාව අවදි කරගත්තොත් විතරයි. මේට ඉහතදී දිනක් අපි සිහිපත් කළා අපිට යමක් දිහා නිකන් බලා ඉන්නත් පුළුවන් විමර්ශනාත්මකව බලා ඉන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට දැන් අපි විනෝදයේ පිණිස යමක් දිහා බලා ඉන්න අපි හිතමු උපකරණයක් දිහා අපි නිකන් බලාගෙන ඉන්නවා අවධානය යොමු කරගෙන. ඊට වඩා වෙනස් අපි ඒක ගැන යමක් ඉගෙන ගන්නට ඕනේ කියන අදහසින් අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒ අවධානය යොමු කිරීම ඊට වඩා වෙනස් කියලා කියන්නේ එතනත් අවධානයම තමයි පවතින්නේ. නමුත් ඊට වඩා අවධානයත් එක්කලා මුසු වෙච්ච විමර්ශනාත්මක ගතියක් විමසිලිමත් බවක් එතන පවතිනවා. ඒ විමසිලිමත් බවත් එක්කලා තමයි මොකද්ද මෙතන වෙන්නේ කොහොමද මේක වෙන්නේ කියන ඒ විචක්ෂණ බව අවදි වෙන්නේ ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට අපිට විශේෂයෙන් විදර්ශනා කරද්දී සතිය වගේම සම්පජඤ්ඤය අත්‍යවශ්‍ය වෙනවා. එතකොට දැන් අපි සිහියෙන් අරමුණ සහ මනෝභාවය හඳුනා ගන්නවා ප්‍රඥාවෙන් හඳුනා ගන්නවා එහි හේතුව ඵලය මේක කුසලයක්ද මේක අකුසලයක්ද මේක දුරු කළ යුත්තක්ද මේක පවත්වා ගත යුත්තක්ද මේ කාරණා සියල්ලක්ම අපි ප්‍රඥාවෙන් වටහා ගන්නවා. ඊට පස්සේ වීරයෙන් තමයි දුරු කළ යුතු දෙයක් නම් අකුසල ධර්මයක් නම් පාප ධර්මයක් නම් අසත් ධර්මයක් නම් ඒක දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්නේ වීරයෙන්. කුසල ධර්මයක් නම් ගුණ ධර්මයක් නම් ඒක දියුණු කරන්නට සංවර්ධනය කරන්නට අපි උත්සාහවත් වෙන්නේ වීරයෙන්. එතකොට අපට ওই විදිහට දුරු කළ යුතු ධර්ම දුරු කරන්නටත් දියුණු කළ යුතු ධර්ම දියුණු කරන්නටත් අවශ්‍ය වෙන වීරය අපට තියෙන්නට ඕන. ඒ වීරය කිබඳු වීරයක්ද? නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් දුරු කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වර්ධනය කරන්නට හේතු වෙන සම්‍යක්ප්‍රධාන වීරය. එතකොට මේ බඳු වීරයක් තමයි ආතාපි කියලා හඳුන්වන්නේ. එතකොට මූලික වශයෙන් කෙනෙකුට භාවනා කිරීමට ඔන්න ඔය ගුණාංග 3 අත්‍යවශ්‍යයි. සතිය, ප්‍රඥාව, වීරිය. එතකොට ඔය කාරණා 3 තියෙනවා නම් ඒකාග්‍රතාවය අත්‍යවශ්‍යයි කියලා නියමයක් නැහැ. ඒකාග්‍රතාවය අත්‍යවශ්‍ය වෙන්නේ දියුණු කරගත යුතු වෙන්නේ සමත භාවනාවේදී. මොකද ඔය හැම සිතකම ඒකාග්‍රතාවයේ යම් ප්‍රමාණයකට තියෙනවා. ඒකාග්‍රතා චෛතසිකයේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. ඒ නිසා අපි ඒකාග්‍රතාවයේ දියුණු කළත් නොකළත් හැම සිතකම අරමුණ ගන්නට අවශ්‍ය ප්‍රමාණයට ඒකාග්‍රතාවයක් තියෙනවා. හැබැයි ඒකාග්‍රතාවය අපිට දියුණු කරගන්නට පුළුවන් නම් තමයි අරමුණ වඩා හොඳින්, වඩා නිවැරදිව, වඩා ප්‍රශස්ත මට්ටමින් අපිට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා විදර්ශනාවටත් අපිට යම්කිසි ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. ඒකාග්‍රතාවයේ දියුණු වෙන ප්‍රමාණයට විදර්ශනාව වඩා හොඳින් පුහුණු කරන්නට පුළුවන්. ඉතින් ඒකාග්‍රතාවයේ නැහැ කියලා අපිට විදර්ශනාව වඩන්නට බැරි කමක් නැහැ. සුෂ්ක විදර්ශනාව සඳහා ඔය කියන සිහිය, ප්‍රඥාව, වීරිය කියන කාරණා 3 ප්‍රධාන වශයෙන් අපට ප්‍රයෝජනවත් වෙනවා. ඒකාග්‍රතාවයක් දියුණු වෙන තරමට විදර්ශනාව වඩා ප්‍රශස්ත මට්ටමකට යනවා. සමත භාවනාව කරද්දී අපි මේ සමතේදී ප්‍රධාන වශයෙන්ම ඒකාග්‍රතාවය මූලික කරගන්නවා. එතකොට එතනදිත් සිහිය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. ඒ තුලින් අපි ඒකාග්‍රතාවයයි වැඩිපුර වර්ධනය කරන්නේ. විදර්ශනාවේදී අපිට සිහිය තියෙන්න ඕන, ප්‍රඥාව තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. ඒකෙන් අපි ප්‍රඥාවයි වැඩිපුර දියුණු කරන්නේ. ඒක තමයි සමත විදර්ශනා භාවනා දෙකේ මූලික වෙනස. ඊළඟට තවදුරටත් අපි හඳුනාගත්තොත් සමත භාවනාව කියලා කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් හැටියට යම් අරමුණක් නිසා අපට රාගය මතුවෙනවා. රාගය මතුවෙනකොට සමත භාවනාවේදී කරන්නේ ඒ රාගසිත යටපත් කරන්න අරමුණ වෙනස් කරනවා. ඒ කියන්නේ අරමුණ හැටියට අපට එන්නේ යම්කිසි ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ රූපය පිළිබඳ සුභවාදී ආකල්පයක් නම් ඒ සුභවාදී ආකල්පය නිසා නම් අපේ මනසේ රාගය මතුවෙන්නේ අපි ඒ රූපය පිළිබඳව හෝ වෙන රූපයක් පිළිබඳව හෝ අසුභවාදී ආකල්පයක් ඇති කරගන්නට උත්සාහ කරනවා. එතකොට සුභ සංඥාව නිසා අපට රාගය මතුවෙනවා. ඒ වෙනුවට අපි අසුභ සංඥාව මතු කරගන්නට උත්සාහ කරනවා. එතකොට දැන් මොකද්ද වෙනස් කරන්නේ?
අරමුණයි වෙනස් කරන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණ පිළිබඳව ඇතිවෙච්ච සංඥාව වෙනස් කරනවා. එතකොට මේ මූලික අරමුණ වෙනස් කිරීමෙන් හෝ අරමුණ පිළිබඳව සිතන ආකාරය වෙනස් කිරීමෙන් හෝ අපි අර ඇතිවෙච්ච මනෝභාවය යටපත් කිරීමක් සිද්ධ කරනවා. යටපත් කිරීමක් කියන්නේ එතනින් පස්සේ දැන් රාගය ඇති වෙන්නේ නැහැ. එතනින් පස්සේ අපිට යම්කිසි මනසේ සංහිඳියාවක් ඇති වෙනවා. මොකද දැන් අර රාගයට අදාළ වෙච්ච ආකාරයෙන් අපි අරමුණ දිහා බලන්නේ නැහැ. ඒ අරමුණ අපි වෙනස් කළා. ඒක අසුබ නිමිත්තකට පරිවර්තනය කළා. එතකොට මූලික නිමිත්ත වෙනස් වෙච්ච ගමන් මනසේ පහළ වෙන සරාගී මනෝභාවයන් වෙනුවට සංසුන් ඒකාග්‍ර මනෝභාවයන් ඇති වෙන්නට පටන් ගන්නවා. එතකොට විදර්ශනාවේදී කරන්නේ එහෙම දෙයක් නෙමෙයි. විදර්ශනාවේදී කරන්නේ අපිට රාගසිතක් නම් ඇති වෙන්නේ ඒ ඇති වෙන රාගසිත එහෙමම ඇති වෙන්නට ඉඩ හැරලා අපි සිහියෙන් සහ නුවණින් ඒ අරමුණ දිහාත් ඇති වෙන රාගසිත දිහාත් බලන්නට උත්සාහ කරනවා. පිටස්තරින් බලා ඉන්නවා වගේ කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේ රාගසිත හටගන්නේ කොහොම හිතනකොටද? කොහොම දකිනකොටද? කොහොම කල්පනා කරනකොට? මොන විදිහේ සංඥාවක් එක්කද රාගසිත මතුවෙන්නේ? මොන විදිහේ සංකල්පනා එක්කද රාගසිත මතුවෙන්නේ? එතකොට රාගසිත දුරු කරලා ඒ වෙනුවට විතරාගී සිතක් ඇති කරගන්නට උත්සාහ කරන්නේ විදර්ශනාවේදී. ඒ වෙනුවට කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. රාගසිත නම් ඇති වෙන්නේ කෙලින්ම ඒ රාගසිතම කමඨහන බවට පත් කරගන්න. ඒ රාගයට හේතු වෙච්ච අරමුණම කර්මස්ථානයේ බවට පත් කරගන්නවා. එතකොට ඒ අරමුණයි ඒ පවතින රාගයයි කියන ඒ දෙක පිළිබඳව එතනින් එහාට විදර්ශනාව ආරම්භ කරනවා සිහියෙන් යුක්තව. මොකද මේ දෙක සම්බන්ධව ඇති කරගන්න විදර්ශනාව හේතුඵල වශයෙන් මේ අරමුණ සම්බන්ධව රාගය මතුවෙන්නේ කවර ආකාරයෙන්ද? කවර පදනමක් මතද? කවර මනෝභාවයක් මතද? කවර ආකල්පයක් මතද? ඒවා හොඳට විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා දකින්නට උත්සාහ කරනවා. එතකොට එතනදී වෙනස් කිරීමක් කරන්න යන්නේ පවතින යථාර්ථය අවබෝධ කරගන්නටයි උත්සාහ කරන්නේ. සමතේදී කරන්නේ පවතින தત્ත්වය වෙනස් කරනවා වඩා සුභවාදී தત્ත්වයකට. ඔය වෙනස සමත විදර්ශනා දෙකේ තියෙනවා. තවත් අපි ගැඹුරට යනකොට හඳුනා ගන්නට ඕන සමතය තුල කෙරෙන්නේ ඇත්තටම තාක්ෂණික වැඩපිළිවෙලක්. ඒ කියන්නේ දේවල් කොහොමද අවශ්‍ය විදිහට හසුරුවන්නේ? අපට අවශ්‍ය වෙන්නේ රාගසිත නෙමෙයි විතරාගී සිත නම් ඒ විතරාගී සිත ඇති කරගන්නට අපි කොහොමද සිත සහ අරමුණ හසුරුවන්නේ කොහොමද? එතකොට අපට ද්වේෂසිතක් ඇති වෙනවා නම් ඒ වෙනුවට අපට අවශ්‍ය වෙන්නේ මෛත්‍රී සහගත සිතයි. ඒ ද්වේෂසිත වෙනුවට මෛත්‍රී සහගත සිතක් ඇති කරන්නට අපි අරමුණ සහ සිත හසුරුවන්නේ කොහොමද? එතකොට අන්නේ විදිහේ තාක්ෂණික වැඩපිළිවෙල හඳුනාගෙන එය පුහුණු කිරීම තමයි සමතේදී කෙරෙන්නේ. විදර්ශනාවේදී එහෙම වෙනස් කරන්න යන්නේ තාක්ෂණික වශයෙන් මොකුත් වෙනසක් කරන්නට යන්නේ පවතින දේ පවතින ආකාරයෙන් පවතින්නට ඉඩ හරිමින් එහි පවතින ධර්මතා අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව තේරුම් අරගෙන ඊට පස්සේ චතුරාර්ය සත්‍ය වශයෙන් ඒ නිෂේධනය කරන ආකාරය හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් හේතුඵල වශයෙන් හඳුනාගත්තන් පස්සේ මෙන්න මේ හේතුව නිසායි මේ රාගය මතුවෙන්නේ. මෙහෙම හිතන නිසායි මේ ද්වේෂය මතුවෙන්නේ. මේ බඳු ආකල්පයකින් මේ බඳු සංඥාවකින් මේ දිහා බලන නිසායි මේ දුර්වල මනෝභාවය ඇති වෙන්නේ. දැන් ඒක හරියට තේරුම් ගත්තට පස්සේ එහෙනම් ප්‍රශ්නේ මේකයි. හේතුව මේකයි. ඒක වෙනස් කළොත් මේ වෙනස ඇති කරන්න පුළුවන්. ඒ සඳහාම කුමක්ද කළ යුත්තේ කියන කාරණය අවබෝධ කරගෙන අපි එතනට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රඥාව අවදි කරනවා දැක්ම අවදි කරනවා. එතකොට සමතේදී අපි මනෝභාවයන් වෙනස් කිරීම අරමුණු වෙනස් කිරීම සිද්ධ කරනවා. විදර්ශනාවේදී අපි දැක්ම අවදි කරලා ප්‍රඥාවෙන් එහි පවතින යථා ස්වභාවය අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. එතකොට ওই විදිහට සමත භාවනාව සහ විදර්ශනා භාවනාවේ යම් යම් වෙනස්කම් පවතිනවා. ඒ වෙනස්කම් අපි පරිස්සමින් හඳුනා ගන්නට ඕන. හඳුනාගෙන අපි
ආරම්භ කරන භාවනාව සමත භාවනාවක්ද විදර්ශනා භාවනාවක්ද කියලා තේරුම් අරගෙන ඔය කියපු කාරණා මතු කරගන්නට අපි එහිදී උත්සාහ කරන්නට ඕන. එහෙම නැතුව අපි මෙච්චර වෙලාවක් වාඩි වෙලා හිටියා ඒ නිසා මගේ භාවනාව දැන් බොහොම දියුණුයි කියලා කියනවා නම් ඒක මුලාවක් විතරයි. ඒ වගේම තව සමහරු කියනවා අපි අර මුලින් කිව්වා වගේ දැන් මට කිසි දෙයක් දැනෙන්නේ නැතුව බොහෝ වෙලා ඉන්න පුළුවන් කියලා. ඉතින් මොකක්වත් දැනෙන්නේ නැතිනම් එතන සිහිය නැහැ. එතකොට සතිපට්ඨානේ නැහැ. සතිපට්ඨානේ නැති තැන විදර්ශනාවක්වත් සමතයක්වත් කරන්න බෑ. ඉතින් ඔහේ මැටි ගුලියක් තිබ්බා වගේ ඔහේ හිටියයි කියලා 아무තු භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ හුඟක් දෙනාට වෙලා තියෙන්නේ අර මානසික පීඩාවෙන් නිදහස් වෙලා පොඩි සංහිඳීමක් ඇති වෙනවා නම් ඒක ලොකු දියුණුවක් හැටියට හිතාගෙන එහි එල්බගෙන ඒකම භුක්ති විඳින්මින් ඒකම රස විඳින්මින් ඒකම තලු මරමින් ඒකෙම ළඟින්නට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒක තමයි ගොඩක් දෙනා භාවනාව හැටියට හඳුනාගෙන ඉන්නේ. නමුත් ඊට වඩා මොහොතෙන් මොහොත අපට යම්කිසි තිබුණට වඩා වර්ධනයක් ඇති විය යුතුයි සැබෑ භාවනාවේදී. ඒ නිසායි ඒක භාවනා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ වඩනවා, දියුණු කරනවා, සංවර්ධනය කරනවා. එහෙම වැඩිමක් දියුණු වීමක් සිද්ධ වෙනවා නම් මොහොතින් මොහොත ශනේන් ශනය අපේ මනසේ තිබුණට වඩා උසස් තත්වයකට අපි යන්නට ඕන. ඒ සඳහා කල යුත්තේ කුමක්ද? දුර්වලකම් හඳුනාගෙන දුරු කිරීම, ගුණ හඳුනාගෙන දියුණු කිරීම, ඒ වගේම ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් අවබෝධ කිරීම. ඉතින් ඔය කාරණා හරියට තේරුම් අරගෙන ඒ සඳහා යම්කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ඒ වැඩපිළිවෙල හඳුන්වනවා කුසල භාවනාවයි කියලා.